මේ වීඩියෝවෙන් අපි කතා කරනවා present simple tense එකට අදාළ වාක්‍ය 80ක්. ඒ වාක්‍ය 80න් මම විශ්වාස කරන ඔබට හැකි වේවි කියලා නැවතත් වෙනත් පන්තියකින් හෝ වෙනත් ගුරුවරයෙකුගෙන් හෝ simple present tense ඉගෙන ගන්නේ නැතුව මේ වීඩියෝ එක බලලා simple present tense එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම අපි ඉංග්‍රීසි ඉගෙන ගද්දී මතක තියාගන්න ඕන තමන්ටත් ලොකු වගකීමක් තියෙනවා පොතපත කියවන්න, ඉංග්‍රීසි ගීත අහන්න, ඉංග්‍රීසි පත්තරේ කියවන්න. ඉතින් අපි අපේ channel එකේ ඉංග්‍රීසි පත්තරය කියවන වීඩියෝස් අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්, ඒ අප්ලෝඩ්ස් බලන්න පුළුවන්. ඒ වගේම විවිධ අවස්ථාවල් වලදී grammar අපිට spoken written ඉංග්‍රීසි වලට ඕන කරන grammar අපේ YouTube channel එකේ තියෙනවා. YouTube channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද අපි කතා කරන්නේ present simple tense එක ගැන. present simple tense ඉගෙන ගද්දී අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මොකක් ගැනද කියලා කිසියම් ශිෂ්‍යෙක් මගෙන් ඇහුවොත් මම ඔහුට ඇයට දෙන උත්තරේ තමයි අපි present simple tense එකේ වැඩිපුරම හිතන්න ඕනේ, වැඩිපුරම concern කරන්න ඕනේ does කොහොමද දාන්නේ කියන එක ගැන. DOES does. මේ does කොහොමද sentence එකකට දාන්නේ, does කොහොමද sentences වල අපි use කරන්න කියලා හරියටම කිසියම් student කෙනෙක් දන්නවනම් එයාට present simple tense පුළුවන්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතකොට do වැදගත් නැද්ද? do කියන යෙදුම important නැද්ද? නෑ, do කියන යෙදුම important. හැබැයි do උගන්වන්න අමාරු නෑ. ඒ කියන්නේ ඒ වුණාට do උගන්වන්න අමාරු නැහැ අපිට. හරිම ලේසි. ඔයාලා හැම කෙනෙක්ටම do තේරෙනවා. හැබැයි does යොදන්න තේරෙන්නේ නැහැ. does එක අපි question එකකට කොහොමද දාන්නේ? එතකොට question එකට does දැම්මම sentence එකේ මොන වගේ වෙනස් වීම්ද ඇති වෙන්නේ? මෙන්න මේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඇත්තටම ශිෂ්‍යෙක් මතක තියාගන්න ඕනේ, ස්ටුඩන්ට් කෙනෙක් මතක තියාගන්න ඕනේ දේ තමයි present simple tense ඉගෙන ගන්නවා කියලා කියන්නේම does යොදන්න විදිය හරියට ඉගෙන ගන්නවා කියන එක. present simple tense කියලා කියන්නේම does කියලා ඔළුවේ තියාගත්තොත් මේ පාඩම කරන්න හරි ලේසි. present simple tense කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි. present simple tense කියන්නේ ඇත්තටම does යොදන විදිය ඉගෙන ගන්න එක. ඒක හොඳට ඔළුවේ තියාගෙන අපි පාඩමට enter වෙමු. present simple tense වලදී අපි ඇත්තටම කතා කරන්නේ එදිනෙදා සිද්ධ වෙන බොහොම සරල දේවල් පිළිබඳව. උදාහරණයක් විදිහට මම ඔෆිස් යනවා. right? මම කාර්යාලයට යනවා හැමදාම. ඊටාම සරල වාක්‍යයක්. I go to the office every day. ඊටාම සරල වාක්‍යයක්. ඒ කාරණේ අපි ඔළුවේ තියාගෙන දැන් මේ chart එක දිහා බලලා අපි තේරුම් ගන්න උත්සාහ කරමු present simple tense පටන් ගන්න කලින් මොනවද මූලිකාංග, ඒ කියන්නේ මොන වගේ fundamentals ටිකක්ද අපි ඔළුවේ තියාගන්න ඕනි කියලා. මොන වගේ fundamentals ටිකක්ද? right. පළවෙනිම බලන්න මම උඩින්ම දීලා තියෙනවා මේ chart එකේ I, we, you, they infinitive කියලා දීලා තියෙනවා. do ප්‍රශ්නයක් අසන විට වාක්‍ය මුලට. මේ infinitive කියන එකට බය වෙන්න එපා. infinitive කියන්නේ ක්‍රියාපදයටමයි. verb එකම තමයි infinitive කියලා කියන්නේ. ඒක වෙනසක් නැහැ. හරිද? verb list එකක් ඔයාලා අරගෙන බැලුවොත් verb list එකේ පළවෙනි ස්වරූපය, ක්‍රියාපදයේ පළවෙනි ස්වරූපයට අපි කියන්නේ infinitive form එක කියලා verb එකේ. ඉතින් පළවෙනි ස්වරූපය තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? run දුවනවා, eat කනවා, watch බලනවා, sing ගායනා කරනවා, smile hina වෙනවා, laugh හඬ නගා hina වෙන ඔය වගේ මේ සරල ක්‍රියාපදය තමයි infinitive කියන්නේ. එහෙනම් දැන් අපි හිතමුකෝ මම ගායනා කරනවා. I sing. අපි ගායනා කරනවා.
We sing. ඔබ ගායනා කරනවා. You sing. ඔවුන් ගායනා කරනවා. They sing. හරිම සරලයි. I sing, we sing, you sing, they sing. මොනවද ගායනා කරන්න කියලා අපි හිතුවොත් ගීත නම් songs. එහෙනම් මම ගායනා කරනවා නම් ගීත I sing songs. අපි ගායනා කරනවා නම් ගීත we sing songs. ඔබ ගායනා කරනවා නම් ගීත you sing songs. ඔවුන් ගායනා කරනවා නම් ගීත they sing songs. ඊටාම සරලයි. ඒක මෙච්චර සරල නම් මොකද්ද මේ තියෙන සංකීර්ණකම? ඇයි මේක difficult කියලා අපි කියන්නේ? ඒක ඔච්චර සරල නම් සරල නැති ප්‍රශ්නේ අපිට හම්බෙන්නේ ඊළඟට. බලන්න යට he, she, it infinitive plus s. does ප්‍රශ්නයක් අසන විට වාක්‍ය මුලට. හරි. අපි දැන් පළවෙනි කාරණාව වලට දාගමු. he, she, it වලින් sentence එකක් පටන් ගන්නකොට infinitive එහෙම නැත්නම් ක්‍රියාපදයට s එකක් දාන්න ඕනේ. ඔන්න ඔය කාරණාව තමයි අපිට සිංහලෙන් explain කරන්න බැරිම දේ. ඇයි මේ s එකක් ක්‍රියාපදයට වැටෙන්නේ? ඒක explain කරන්න බෑ. අපි ඒවට කියන්නේ third person singular කියලා he, she, it වලට. he, she, it වලින් sentence එකක් පටන් ගද්දි verb එකට s එකක් වැටෙනවා. ඒ කියන්නේ මම හිතනවා නම් I think, අපි හිතනවා නම් we think, ඔයා හිතනවා නම් you think, ඔවුන් හිතනවා නම් they think. හැබැයි ඔහු හිතනවා නම් he thinks. ඇය හිතනවා නම් she thinks. අපි හිතමු සතෙක් ඌ හිතනවා නම් it thinks. හරි. මම කනවා නම් I eat, අපි කනවා we eat, ඔයා කනවා you eat, ඔවුන් කනවා they eat. හැබැයි ඔහු කනවා නම් he eats. ඇය කනවා නම් she eats. ඌ කනවා නම් it eats. ඔන්න ඔය විදිහට ක්‍රියාපදයට s එකක් වැටෙනවා. අපිට explain කරන්න බෑ සිංහලෙන් ඇයි එහෙම වෙන්නේ කියලා. ඔන්න ඔය නිසා තමයි present simple tense එක students ලට අමාරු වෙලා තියෙන්නේ. ඉංග්‍රීසි කතා කරද්දී අපි concern කරන්න ඕනේ දෙයක් මේක rule එකක්. American English වල නම් අපි මේක ගොඩක් වෙලාවට එච්චරම concern කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් British English වල විශේෂ අපි ලංකාවේ exams වලට IELTS exams වලට ඒ කියන්නේ IELTS exam එකට මේ හැම එකටම ටෙස්ට් කරන දෙයක් තමයි මේ verb එකට s එක වැටෙන එක. ඒ නිසා අපි මේක අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්න ඕන එකක්. ඒ නිසා තමයි present simple tense උගන්වන්න අමාරු. ස්ටුඩන්ට්ලා මොකද කරන්නේ? he think, he eat කියලා කියනවා. he eats කියලා කියන්නේ නැතුව. මෙන්න මේක තමයි present simple tense වල තියෙන difficulty එක. ඉගෙන ගන්න අමාරුයි කියලා කියන්නේ. මම දන්නවා නම් I know. අපි දන්නවා නම් we know. හැබැයි ඇය දන්නවා නම් she knows. ඔහු දන්නවා නම් he knows. හරි. කුමාරි දන්නවා නම් කුමාරි knows. හරි. ඔන්න ඔය කාරණාව තමයි present simple tense වලදී හරියටම අපි අල්ලගන්න ඕනේ. දැන් බලන්න පහලින් දීලා තියෙන වාක්‍ය. he, she, it වලින් වාක්‍යයක් ආරම්භ කිරීමේදී ක්‍රියාපදයට s එකතු වේ. ප්‍රශ්නයක් අසන විට වාක්‍ය මුලට does යෙදෙන අතර ක්‍රියාපදයට යෙදූ s ඉවත් වී යයි. මෙන්න මේක තමයි හරය he, she, it වලින් වාක්‍යයක් පටන් ගන්නකොට අපි ඔළුව තියාගන්න ඕනේ. හරි. he, she, it වලින් වාක්‍යයක් ආරම්භ කිරීමේදී ක්‍රියාපදයට s එකක් එකතු වෙනවා. ප්‍රශ්නයක් අසන විට වාක්‍ය මුලට does දාන්න ඕනේ. ඒ අතරම ක්‍රියාපදයට යෙදපු s එක ඉවත් වෙලා යනවා. දැන් අපි පළවෙනි වාක්‍ය දිහා බලලා අපි තේරුම් ගමු මොකද්ද මේ කියන්නේ කියලා. ඇය ගීත ගායනා කරනවා. ඇය ගීත ගායනා කරනවද? ඇය ගීත ගායනා කරන්නේ නැහැ. ඇය ගීත ගායනා කරන්නේ නැද්ද? මෙන්න මේ වාක්‍ය හතර තමයි ඔය ඉංග්‍රීසි වලින් දීලා තියෙන්නේ. කොහොමද මේ
වාක්‍ය හතර ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියලා. She sings songs. Does she sing songs? She doesn't sing songs. Doesn't she sing songs? දැන් මෙතන ඔයාලට පේනවා she sings songs කියන පළවෙනි වාක්‍යයේ sing කියන ක්‍රියාපදයට infinitive ක්‍රියාපදයට s එකක් වැටිලා තියෙනවා. She sings. හැබැයි ඔයාලා නිකන් හිතන්නකෝ මම ගීත ගායනා කරනවා නම් I sing songs මට වැටෙන්නේ නැහැ. මම I sing කියද්දි s එකක් වැටෙන්නේ නැහැ. ඒ වුණාට she sings කියද්දි he she it වලට කිසියම් පුද්ගලයෙක් මෙයා මෙතෙන්ට ක්‍රියාපදයට s එකක් වැටෙනවා. She sings songs. ඊළඟට වෙන්නේ ප්‍රශ්න අහනකොට වැදගත්ම දේ. වාක්‍ය මුලට මොකද්ද වැටෙන්නේ? අපි අර කලින් වාක්‍යෙ තිබුණා වගේ මම කලින් කිව්වා වගේ does වැටෙනවා. Does she sing songs? ක්‍රියාපදයට දාපු s එක අයින් වෙනවා. does එක මුලට වැටෙනවා. ඇත්තට මේ s එක තමයි does කියලා මුලට වැටෙන්නේ. අපි එච්චර හිතන්න ඕනේ නැහැ. Does she sing songs? She sings. Does she sing? ඇය ගීත ගායනා කරන්නේ නැහැ කියද්දි she doesn't sing songs. She doesn't. does එකට not එකක් වැටෙනවා. does එකයි not එක එකට එකතු වුනහම ඒක doesn't වෙනවා. She doesn't sing songs. ඇය ගීත ගායනා කරන්නේ නැද්ද වෙනකොට doesn't she sing songs. හරි. හොඳට පළවෙනි වාක්‍ය විශේෂයෙන් මේක හොඳටම ඔලුවට දාගන්න. දෙවෙනි වාක්‍ය අම්මා බත් උයනවා. Mother cooks rice. Cooks s එකක් වැටෙනවා. s එක දාන්න ඕනේ. අම්මා කියන්නේ third person singular he she it වලින් එක්කෙනෙක්. she ඇය. හරි. ඇය බත් උයනවා. අම්මා බත් උයනවා. Mother cooks rice. අම්මා බත් උයනවාද? Does mother cook rice? අම්මා බත් උයන්නේ නැහැ. Mother doesn't cook rice. අම්මා බත් උයන්නේ නැද්ද? Doesn't mother cook rice? පළවෙනි වාක්‍යය දෙවෙනි වාක්‍යය අතර ඔයාලට සමානකමක් පේනවා. does වැටිලා තියෙන හැටි, doesn't වැටිලා තියෙන හැටි, s අයින් වෙලා තියෙන හැටි මේ වාක්‍ය දෙක දිහා බලද්දී අවබෝධ කරගන්න පුළුවන්. simple present tense වල අපිට මතක තියාගන්න අමාරුම ටික තමයි මේක. මේක හොඳට අල්ලගන්න. simple present tense එක හරියට අල්ලගත්තොත් අනිත් ඕන tense එකක් ටක් ගාලා අල්ලගන්න පුළුවන්. අපි dedicate කරන්න ඕන ඉගෙන ගන්න ඕන කෙනෙක් අදිෂ්ඨානය තියාගන්න ඕනේ මම ඉංග්‍රීසි කතා කරනවාමයි කියලා. හැබැයි ඒකට simple present tense එක verb list එක හරියට ඔලුවට දාගන්න ඕන. ඒ අදිෂ්ඨානය තියාගන්න ඕන. right. අපි දැන් බලමු ඊළඟ වාක්‍යය. Father drives the car. තාත්තා කාර් එක පදවනවා. තාත්තා කියන්නේ he she it වලින් එක්කෙනෙක්. he ඔහු කියන ෆෝම් එකට වැටෙන්නේ. තාත්තා කාර් එක පදවනවා. Father drives the car. drive එකට s එකක් වැටලා තිනවා. Father drives the car. Father drives the car. දැන් මම කාර් එක පදවනවා නම් I drive the car. අපි කාර් එක පදවනවා නම් අපි හිතුව අපේ ෆැමිලි එකට කාර් එකක් තියෙනවා. අපි ඔක්කොම මේ කාර් එක පදිනවා. හරි. We drive the car. ඒ වුණාට තාත්තා එක්කෙනෙක් right third person singular father drives the car. drive කියන verb එකට s එකක් වැටෙනවා. Father drives the car. දැන් question එක does එක මුලට ගේන්න ඕන දෙවෙනි එකේ තාත්තා කාර් එක පදවනවද කියලා අහද්දී. දැන් does එකක් මුලට ගේනවා. Does father drive the car? s එක නැහැ. does එක මුලට ඇවිල්ලා. තාත්තා කාර් එක පදවන්නේ නැහැ. Father doesn't drive the car. තාත්තා කාර් එක පදවන්නේ නැද්ද? Doesn't father drive the car? ඊළඟ sentence එක. David පාඩම් කරනවා හැමදාම. ඔයාලා හැමෝම දන්නවා පාඩම් කරනකොට අපි කියනවා study කරනවා කියලා. study තමයි study. මේ study ඒ කියන්නේ verb එක වල බලන්න study වලින් තමයි අවසන් වෙලා තියෙන්නේ. එතකොට study කියන y වලින් අවසන් වෙලා තියෙන නිසා s අයින් කරලා අපි ies දාන්න ඕනේ. හරි studies. එතකොට David පාඩම් කරනවා හැමදාම කියද්දි David studies every day. David studies every day. දැන් මම පාඩම් කරනවා නම් I study every day. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට David නම් he she it third person singular.
David studies every day. David පාඩම් කරනවාද කියලා ඊළඟට අහනකොට හැමදාම does David study every day? David පාඩම් කරන්නේ නැහැ හැමදාම. David doesn't study every day. David පාඩම් කරන්නේ නැද්ද හැමදාම? Doesn't David study every day? හරිම පැහැදිලි. right. අපි ඉස්සරහට යමු. ඉර පායනෝ නැගෙනහිරින්. The sun rises in the east. The sun rises. right? R-I-S-E. rise. ඒ rise කියන්නේ R-I-C-E බත් වලට කියන rise එක නෙවෙයි. මේක ක්‍රියාපදය. පායනවා කියන නැගෙනවා කියන අර්ථය තමයි තියෙන්නේ. The sun rises in the east. ඉර පායනවා නැගෙනහිරින්. දැන් මේක ලෝක සත්‍යයක්. අපි simple present tense වලින් තමයි මේක කියන්නේ. ඉර පායනවා නැගෙනහිරින්. The sun rises in the east. දැන් අපි question එක අහනවා. right? ඉර පායනවද නැගෙනහිරින් කියලා question එක අහනවා. Does the sun rise in the east? ඉර පායනවද නැගෙනහිරින්? ඉර පායන්නේ නැහැ නැගෙනහිරින්. The sun doesn't rise in the east. ඉර පායන්නේ නැහැ නැගෙනහිරින්. ඉර පායන්නේ නැද්ද නැගෙනහිරින්? Doesn't the sun rise in the east? හරි. දැන් හොඳට බලන්න S එක වැටිලා තියෙනවා. දෙවෙනි වාක්‍යයේදී S අයින් වෙලා තියෙනවා. හොඳට මේ sentence එක තේරුම් ගන්න. right. number 6. number 6 අරගෙන බලන්න හොඳට ඕනම කෙනෙක්ට තේරෙනවා ඒක. මම පාඩම් කරන හැමදාම I study every day. මම පාඩම් කරනවද හැමදාම? Do I study every day? වැටෙන්නේ S එකක් නැහැ. ඇයි? he she වලින් එකක් නෙමෙයි. I we you they කියලා කියන්නේ. I කියන්නේ මම කියන එක. මම පාඩම් කරනවද හැමදාම? sorry මම පාඩම් කරන හැමදාම I study every day. මම පාඩම් කරනවද හැමදාම? Do I study every day? මම පාඩම් කරන්නේ හැමදාම I don't study every day. මම පාඩම් කරන්නේ නැද්ද හැමදාම? Don't I study every day? හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති. මම පාඩම් කරනවා නම් I study. ඇය පාඩම් කරනවා නම් නැත්නම් ඔහු පාඩම් කරනවා නම් කුමාර පාඩම් කරනවා නම් හරි අපි හිතමුකෝ කුමාර පාඩම් කරන කුමාර studies. මම පාඩම් කරන්නේ නැත්නම් I don't study. I don't study. මම පාඩම් කරන්නේ නැහැ. ඒ වුණාට කුමාර පාඩම් කරන්නේ නැත්නම් කුමාර doesn't study. කුමාර don't study කියලා කියන්න බෑ. right? කුමාර don't study කියලා කියන්න බෑ. ඔන්න ඕක තමයි. ඔන්න ඔය සිද්ධාන්තය තමයි. right? ඔය ඔන්න ඕක තමයි ඇත්තටම මේකේ තියෙන ෆන්ඩමෙන්ටල් එක. අපි හරියටම අල්ල ගන්න ඕනේ. දැන් ඔයාලට 5යි 6යි sentence දෙක compare කරද්දි තේරෙනවා. උඩ ඒවට S වැටෙනවා. නමුත් I we you they වලින් එතන මෙතන I තියෙන්නේ. I study, do I study, I don't study, don't I study. කිසිම තැනක S වැටෙන්නෙත් නැහැ. ඒ නිසා does කියලා ෆෝම් එකකුත් නැහැ. right? මේක හොඳට තේරුම් ගන්න. අපි ඊළඟ වාක්‍ය බලමු. අපි පාසල් යනවා හැමදාම. We go to school every day. අපි පාසල් යනවද හැමදාම? Do we go to school every day? අපි පාසල් යන්නේ නැහැ හැමදාම. We don't go to school every day. අපි පාසල් යන්නේ නැද්ද හැමදාම? Don't we go to school every day? දැන් මේ number 7 මේ sentence එකේ අපිට ඉගෙන ගන්න තරම් ලොකු දෙයක් ඇත්තටම නැහැ. මේක හරි ලේසි. We go to school every day. අපි පාසල් යනවා හැමදාම. අපිට question එක හදාගන්න හරි ලේසි. Do විතරයි මුලට ගේන්න තියෙන නේද? Do we go to school every day? අපි පාසල් යන්නේ නැත්නම් we don't නේද? We don't go to school every day. අපි පාසල් යන්නේ නැද්ද? Don't we go to school every day? හරිම සරලයි. Next sentence. මිනිස්සු දූෂණය කරනවා පරිසරය. People pollute the environment. මිනිස්සු දූෂණය කරනවාද පරිසරය? Do people pollute the environment? මිනිස්සු දූෂණය කරන්නේ නැහැ පරිසරය. People don't pollute the environment. මිනිස්සු දූෂණය කරන්නේ නැද්ද පරිසරය? Don't people pollute the environment? හරිම ලේසි. ඇයි? We කියන්නේත් people කියන්නේත් ඒ දෙකම බහුවචනයි. හරි. ඒක
IVU දේ වලින් V වලටයි they වලටයි දාන්න පුළුවන්. දැන් pollute කිය people කියද්දි අපිට එක වෙලාවකට ගන්න පුළුවන් අපි නේද? අපි කියද්දි අපි කියන්නේ අපි වගේ මිනිස්සු නේ. ඒතර people කියන්නේ අපි කියලා හිතන්නත් පුළුවන්. people කියන්නේ ඔවුන් කියලා හිතන්නත් පුළුවන්. එතකොට do තමයි එන්නේ. මොකද he sheet වලින් නෙමෙයි sentence එක පටන් ගන්න තියෙන්නේ. People pollute the environment. හරිම ලේසි. Right? There's nothing to learn here. ඉගෙන ගන්න දෙයක් මෙතන නෑ. හරිම ලේසි. Right. ඊළඟට අපි බලමු. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොන වගේ වාක්‍ය ටිකක්ද කියලා. Always, often, usually, sometimes, rarely, seldom, never, occasionally, right? මෙන්න මේ වගේ වචන ටිකක් අපිට simple present tense එක නිතරම ඇහෙනවා. අනේ ඒ නිසා අපි මෙන්න මේ වචන ටිකත් අනිවාර්යෙන්ම ඔලුවට දාගත්තොත් spoken English වලදී written English වලදී ගොඩක් වටිනවා. right? අපි වෙන වෙනම දැන් මෙතන මම දන්නවා පේන්නේ නැහැ කියලා පොඩියට අපි වෙන වෙනම මේ sentences ටික දැන් බලමු කොහොමද තියෙන්නේ කියලා. Kumari always watches TV. right? මේක ඉංග්‍රීසි ගීතවල සමහරවිට always කියලාත් ඇහෙනවා. right? කුමාරි හැමතිස්සෙම TV එක බලනවා කියලායි මෙතනින් කියන්නේ. ඇයි මේ watch කියන verb එකට ක්‍රියාපදයට es එකක් වැටලා තියෙන්නේ? මම යට දීලා තියෙනවා හේතුව. right? S double S CH SH X වලින් අවසන් වන verbs වලට S වෙනුවට es යොදන්න ඕනේ. right? ඔයාලට සරලවම කිව්වොත් අපි මේ ක්‍රියාපදයක් අමතක කරලා noun එකක් ගැන හිතන්නකො බස් එකක් ගැන. අපි දන්නවා BUS බස්. බස් ගොඩක් නම් buses නේද? මොකද BUS කියන්නේ බස් නිසා තවත් S එකක් දාන්න බෑ. හරි? එතකොට buses කරද්දී අපිට ES දාන්න වෙනවා බස් ගොඩක් නම්. හරි? හරි. අපි දැන් ඒක පොඩ්ඩකට පැත්තකින් තියන්න. ඒ වැඩේම තමයි. ඒකම තමයි මෙතනත් වෙන්නේ මේ ක්‍රියාපදයට. right? මේක ඇත්තටම වෙන ක්‍රියාපදයක් නම් මේක ඒක වචනයක් බවට පත් කරනවා. නාම පදයක් නේ එක බහුවචනයක් වෙන්නේ. right? දැන් මේ third person singular වලදී watch වගේ verb එකක් අපි ගත්තොත් ඒක es වලින් ඉවර වෙලා තියෙන නිසා ඒක ch වලින් ඉවර වෙලා තියෙන නිසා අපිට es එකක් මේකට add කරන්න ඕනේ. s එකක් විතරක් දාලා මදි. watches කරන්න ඕනේ. right? එහෙනම් කුමාරි always watches TV. කුමාරි හැමතිස්සෙම TV එක බලනවා කියන එක තමයි මේ වාක්‍යාර්ථය. මෙතන වැදගත්ම වචනේ තමයි always නැත්නම් always කියන්නේ හැමතිස්සෙම අපිට simple present tense එකත් එක්ක right? always දාන්න පුළුවන් හැමතිස්සෙම always හැමතිස්සෙම කියන්නේ බොහෝ වෙලාවට always use වෙනවා simple present tense එකත් එක්ක. ඒක වැදගත් අපි මතක තියාගන්න එක. Kumari often watches TV. සමහර වෙලාවට English news වල BBC CNN වගේ English news වල අපිට ඔය often කියන වචනේ ඇහෙනවා often කියලා. ඒකත් වැරදි නෑ. නමුත් අපි ශ්‍රී ලංකාවේ ඇත්තටම වැඩිපුර පාවිච්චි කරන්නේ often කියන word එක. right? often කියන pronunciation එක තමයි මෙහි අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා අපි often කියලා මතක තියාගන්න එක ගොඩක් වටිනවා. right? කුමාරි often watches TV. කුමාරි නිතරම TV බලනවා. නිතරම නම් often. ඊළඟට usually. කුමාරි usually watches TV. usually watches TV. usually කියන හරිම ලස්සන word එකක්. අපි නිතරම written English වලදී පවා අපි ලියන ඉංග්‍රීසි වලදී පවා මේ usually කියන word එක හරියට පාවිච්චි කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන ලස්සන වචනයක් තමයි ඉංග්‍රීසි වල use කරනවා. right? foreigners ලා ශ්‍රී ලංකන්ස් ලා අපි හැමෝම හරි ඉංග්‍රීසි වල use කරන ලස්සන වචනයක් මට හම්බ වෙලා තියෙන මේ usually කියන word එක. හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් නම් usually නම් කුමාරි usually watches TV. කුමාරි සාමාන්‍යයෙන් TV බලනවා. ඊළඟට sometimes. මම දන්නවා ඔයාලා මේ වචනේ අනිවාර්යෙන් අහලා තියෙනවා. sometimes. ඕන තරම් අපිට ඇහිලා තියෙනවා. කුමාරි sometimes watches TV. කුමාරි සමහර වෙලාවට TV එක බලනවා. අමාරු නෑ ඒක use කරන්න.
sometimes. ඊළඟට කුමාරි rarely watches TV. කුමාරි කලාතුරකින් TV එක බලනවා. rarely කලාතුරකින් කියන තවත් අර්ථයක් තියෙනවා ඉංග්‍රීසි වල. ඒකට අපි කියනවා seldom කියලා. කුමාරි seldom watches TV. right? එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කලාතුරකින් කියන්නේ අපි වැඩිපුර යූස් කරන්න ඕනේ rarely කියන එකද seldom කියන වචනේද? right? ඒ ප්‍රශ්නේ එනවා. rarely කියන එක තමයි අපි යූස් කරන්නේ වැඩිපුර spoken written දෙකේම. seldom කියලා කියන වචනේ අපි යූස් කරනවා හරිම අඩුයි. right? හරිම අඩුයි. හැබැයි ඉංග්‍රීසි වල කියමනක් තියෙනවා barking dogs seldom bite කියලා. බුරන බල්ලෝ හපන්නේ කලාතුරකින් කියලා. හරිද? බුරන බල්ලෝ හපන්නේ කලාතුරකින් කියලා. ඒ කියන්නේ හපන්නේ නැහැ කියලා මම අපි කියන්නේ බුරන බල්ලා සපන්නකයි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ barking dogs seldom bite කියලා. බුරන බල්ලෝ හපන්නේ කලාතුරකින්. right? එහෙම තිබුණාට අපි rarely තමයි spoken written වල වැඩිපුරම use කරන්නේ කලාතුරකින් කියන්න. ඒ නිසා ඒක හොඳට ඔලුවට දාගන්න. rarely කලාතුරකින්. rarely කලාතුරකින්. right? okay. ඊළඟ word එක කුමාරි never watches TV. මම දන්නවා never කියන word එකත් ඔයාලා අහලා තියෙනවා. කවදාවත් නැහැ. දැන් අපිට සිංහලෙන් ඒක කවදාවත් නැහැ කියද්දි වචන දෙකකින් කියන්නේ. නමුත් ඉංග්‍රීසි වලින් කියන්නේ never. කුමාරි never watches TV. කුමාරි කවදාවත් TV එක බලන්නේ නැහැ. කුමාරි never watches TV. never. මතක තියාගන්න වචනේ. ලස්සන වචනයක්. never. කුමාරි never watches TV. අපි දැන් වාක්‍ය ටිකක් simple present tense වල තියෙන තනි sentences ටිකක් right අපි බලාගෙන යමු තනි වාක්‍ය ටිකක් right ඇය නිතරම නිදා ගන්නවා අපි දන්නවා නිතරම නම් often she often sleeps s එක වැටෙන්නේ she වලින් මේ sentence එක පටන් අරගෙන තියෙන නිසායි ඇය නිතරම නිදා ගන්නවා she often sleeps කුමාරි සාමාන්‍යයෙන් පොත් කියවනවා. කුමාරි usually reads books. කුමාරි usually reads books. කුමාරි සාමාන්‍යයෙන් පොත් කියවනවා. usually. සාමාන්‍යයෙන් usually. කුමාරි usually reads books. ඊළඟට අමිල කවදාවත් Facebook යන්නේ නැහැ. අමිල never goes on Facebook. go වලටත් අපි es එකක් දානවා අපිට මොකද go නේ go ඒකට නිකන් s එකක් දැම්මොත් ඒක goes වෙනවනේ ඒක goes කරන්න ඕන goes goes right අමිල never goes on Facebook අමිල කවදාවත් Facebook යන්නේ නැහැ දැන් ඔයාලට මෙතන පේනවා මේ on Facebook on internet මේ අන්තර්ජාලය සහ Facebook සම්බන්ධ දේවල් වලට WhatsApp වලට එතනින් ගියාම Instagram මේ ඕන එකකට අපිට on කියන preposition එක අපි use කරන්නේ on right Amila never goes on Facebook right එයා අමිල කවදාවත් Insta යන්නේ නැත්නම් Amila never goes on Insta account එකක් තියනවා වෙන්න පුළුවන් හැබැයි අය යන්නේ නැහැ Amila never goes on Facebook right කමලි කවදාවත් chat කරන්නේ මම සමග කමලි never chats with me කමලි never chats with me chat එකට s එකක් දාලා තියෙන්නේ කමලි කියන්නේ කාන්තාවක් he she it වලින් කෙනෙක් කමලි never chats with me next one ඇය කලාතුරකින් hina වෙනවා right she rarely smiles ඇය හරි කලාතුරකින් තමයි hina වෙන්නේ she rarely smiles right අපි දන්නවා මෙතනට උන seldom දාලා she seldom smiles කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි spoken written වල වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ rarely කියන word එක. she rarely smiles right අය කලාතුරකින් hina වෙන්නේ. smile වලට s එකක් දාලා smiles කරලා තිනවා. ඇයි? she වලින් තමයි පටන් අරගෙන තියෙන්නේ. he she it වලින් එකක් verb එකට s එකක්. ඊළඟට හැම තිස්සෙම වහිනවා නුවර එළියට. it always එහෙම නැත්නම් it always rains in Nuwara it always rains in Nuwara right in Nuwara in කියන preposition එක දාලා තියෙන්නේ ඒක නගරයක් නිසා region එකක්
භූමියක්. එතකොට අපි in කියන preposition එක දාන්න ඕන. අපි ඉස්සරහට prepositions දාන දේවල් ගැන කතා කරමු. දැනට ඒක ගැන ගොඩක් හිතන්න යන්න ඕනේ නැහැ. rain කියන්නේ වහිනවා. right? වහිනවා වැස්සටත් අපි rain කියලා තමයි කියන්නේ. ඒකේ ක්‍රියාපදය rain. rains s එකක් දාලා තියෙනවා. it වලින් පටන් අරගෙන තියෙනවා it always rains in නුවර එළිය කියලා. මේ sentence pattern එක අලුතින් English ඉගෙන ගන්න කෙනෙක්ට අමාරු වෙන්නේ මොකද්ද මේ it අයි මේ දාලා තින්නේ? right? ඇයි එහෙම it එකක් දාලා තියෙන්නේ? අපි කාලගුණය ගැන කතා කරනකොට weather ගැන කතා කරනකොට අපි it එකෙන් තමයි sentence එකක් පටන් ගන්න. දැන් අපි හිතන්නකෝ අද හරිම හුලං, right? හුලං හමනවා. It's windy today, right? It's windy today. අද හැම හුඟක් හුලං හමනවා. right? It's hot today. It's hot today. අද ගොඩක් රස්නේ, right? It is hot. It's hot today කියනවා. කාලගුණය සම්බන්ධ දෙයක් ගැන කතා කරනකොට අපි it දාලා තමයි පටන් ගන්න. ඒක ගොඩක් ඔළුවට මේ වෙලාවේ දාගෙන බරක් දාගන්න එපා. මේ වෙලාවේ අපිට වැදගත් වෙන්නේ මේ rains කියන එකට s එක වැටුණා it වලින් පටන් අරගත්ත නිසා sentence එක. It always rains in නුවර එළිය. ඊළඟට Mr. Pereira සාමාන්‍යයෙන් Mr. Pereira යනවා වැඩට කාර් එකෙන්. Mr. Pereira සාමාන්‍යයෙන් යනවා වැඩට කාර් එකෙන්. නමුත් සමහර වෙලාවට පයින්ුත් යනවා. right? Mr. Pereira usually goes to work by car but sometimes walks. එතකොට Mr. Pereira සාමාන්‍යයෙන් වැඩට යන්නේ කාර් එකෙන්, goes to work by car, right? කාර් එකෙන් නම් by car, van එකෙන් නම් by van. ඔය විදිහට අපි පාවිච්චි කරන්නේ. Mr. Pereira usually goes to work by car but sometimes walks. එයා සමහර වෙලාවට පයින්ුත් යනවා. right? Mr. Pereira ඉන්නේ ළඟපාත. Mr. Pereira office එක තියෙන ළඟපාත. ඉතින් එයාට පයින් යනවා. සමහර වෙලාවට කාර් එකකුත් යනවා. right? then sentences 22ක් අපි කතා කරේ simple present tense එකේ තියෙන importance එක. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ s එකක් වැටෙනවා, සමහර තැන්වල es එකක් වැටෙනවා. right? දැන් මේ වාක්‍යෙම බලන්නකො. Mr. Pereira usually goes to work by car. Mr. Pereira අයින් කරලා මම නම් I usually go to work by car. මම දැම්ම ගමන් s එකක් දාන්න බෑ. s sound එකක් එන්නේ නැහැ verb එකට. I usually go to work by car. නමුත් Mr. Pereira usually goes to work by car. s එකක් මේකට වැටෙන්න ඕනේ. go නිසා es එකක් වැටලා තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ simple present tense එක අපි හිතුවට අයියෝ මේක හරිය lazy කියලා. ඇත්තටම මේක ටිකක් අමාරුයි. tenses 20ක් තියෙනවා. active voice 12ක් තියෙනවා. passive voice 8ක් තියෙනවා. right? ඇත්තටම මේ simple present tense එක හරියට අල්ල ගන්න ඕනේ. ඔයාලට බැරි වෙලාවක්වත් මෙච්චර වෙලා උගන්වුව තේරුනේ නැත්නම් ආයේ වීඩියෝ එක මුලින් ඉඳලා බලන්න. ආයේ ඔඩියෝ එක හොඳට අහන්න. අහගෙන මේක හරියටම ඔළුවට දාගන්න. right? අපි යමු part 2 එකට. part 1 එක තේරුනේ නැත්නම් ආයේ පාරක් බලලා දැන් අපි යනවා මේක part 2 එකට. මේ අමාරු දේවල් නෙවෙයි, හරිම ලේසි දේවල්. right? ඔයාලට verb list එකක් දීලා තියෙනවා. ඒ verb list එක පාඩම් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක යටින් link එකක් දාලා තිනවා. verb list එකක් නැති කෙනෙක් ඉන්නවා නම් ඒක download කරගන්න පුළුවන්. ක්‍රියාපද ටික අපි පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ හරිම ලේසි English ඉගෙන ගන්න. එහෙනම් අපි part 2 එකට දැන් යමු. හොඳයි. අපි part 2 එක එහෙනම් මේ විදිහට පටන් ගමු. හොඳට කියවන්න මේක. කියවලා අවබෝධ කරගන්න. පහත වාක්‍ය තරමක් අවධානයෙන් අධ්‍යයනය කරන්න. බොහෝ නවක ඉංග්‍රීසි සිසුන් මෙම වාක්‍ය වරදවා වටහා ගන්නා බව මාගේ අත්දැකීමයි. මම සෙන්ටෙන්ස් එක දීලා තියෙනවා. මොකද සෙන්ටෙන්ස් එක? Amila does his work well. අමිල කරනවා ඔහුගේ වැඩ හොඳින්. simple present tense වලින් ප්‍රශ්නයක් අසන විට does මුලට යෙදිය යුතු බව ඔබ දන්නවා ඇත. අපි දැන් ඒක මෙච්චර වෙලාම කතා කරා. part 1 එකේ ප්‍රෝග්‍රෑම් එක තමයි කතා කරන්නේ. මෙම වාක්‍යයේ යොදා ඇති does යන වචනය මෙම උඩ තියෙන sentence එකේ නිල් පාටින් highlight කරලා තියෙන උඩම තියෙන sentence එකේ
මෙම ඩස් යන වචනය කරනවා යන තේරුම ඇති ක්‍රියාපදය මිස ප්‍රශ්නයක් අසන විට වාක්‍ය මුලට යොදන ඩස් නෙමෙයි. මෙන්න මේ වගේ අමුතු ප්‍රශ්න ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ලැන්ග්වේජ් එකේ. අලුතෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයෙක්ට මේක තේරුම් ගන්න අමාරුයි. දැන් මම මේක එක්ස්ප්ලেইন කරන්නම් තවදුරටත්. පහලින් තියෙනවා verb list එක. මම දන්නවා spoken English, written English, IELTS, IELTS, TOEFL මේ මොකක් ඉගෙන ගන්න ගියත් මේ verb list එක අනිවාර්යයෙන්ම මොන course එකේ වුණත් මුලින්ම දෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක බලන ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩක් උනන්දුව තියෙන කෙනෙක් මේ verb list එක අනිවාර්යෙන් දැකලා තියෙනවා. එහෙම කෙනෙක් ළඟ verb list එකක් නැත්නම් මම පහලින් link එකක් දාලා තියෙනවා. ඒකෙන් දැම්මම verb list එක download කරගන්න. මේ verb list එකේ කොටස් තුනක් තියෙනවා. බලන්න. infinitive කියලා form එකක් තියෙනවා. past simple form එක තියෙනවා. past participle form එක තියෙනවා. මේ forms තුන හරි වැදගත්. මම අහලා තියෙනවා ගොඩක් අය කියනවා අපේ ඉංග්‍රීසි කටපාඩම් කරන්න බෑ කොහොම කියලා. මම දන්න දෙයක් තියෙනවා පොඩි කාලේ ඉඳලම. මම දැකලා තියෙන හොඳට ඉංග්‍රීසි යූස් කරන අය, හොඳටම ඉංග්‍රීසි කතා කරන අය ගොඩක් වෙලාවට පොඩි කාලේ ඩ්‍රාමා කරලා තියෙනවා. ඉංග්‍රීසි ඩ්‍රාමා කරලා තියෙනවා. එයාලගේ ඉංග්‍රීසි ගොඩක් හොඳයි. ඒකට හේතුව තමයි එයාලා ඉංග්‍රීසි වාක්‍ය කටපාඩම් කරලා තියෙනවා. අමාරු සමහර වෙලාවල් වලට අමාරු වාක්‍ය sentence patterns අයි හයියෙන් කියන්න ඕනේ. ඒ sentence එක ඔළුවේ මතක තියාගන්න ඕනේ. ඩ්‍රාමා කරන අයට තමයි හොඳටම ඉංග්‍රීසි ලංකාවේ පුළුවන්. ඩ්‍රාමා වලට සම්බන්ධ වෙලා හිටපු අයට පොඩි කාලේ. right? ඉතින් කවුරු හරි කියනවා මේ මෙමරි එකට දාගන්න එක මේ කටපාඩමෙන් මේවා මතක තියෙන එක අවශ්‍ය නැහැ කියලා ඒක තනිකර බොරු කතාවක්. right? මේ verb list එක අනිවාර්යෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ. lawyer කෙනෙක් වෙන්න පුළුවන්, doctor කෙනෙක් වෙන්න පුළුවන්, engineer කෙනෙක් වෙන්න පුළුවන්, professor කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු ඉහළට ගියත් ඒ අය step by step තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ හැමෝම මේ verb list එක දන්නවා. ඒ නිසා ඔයාට ඉංග්‍රීසි බැරි නම් ඔයා මේ verb list එක දැකලා නැහැ, එක්කෝ පාඩන්න, එක්කෝ දන්නේ නැහැ. ඕක තමයි සත්‍ය කතාව. මේ verb list එකේ forms තුනක් තියෙනවා. infinitive, past simple, past participle කියලා. දැන් මෙන්න මේ infinitive කියන පළවෙනි form එක තමයි අපි පාවිච්චි කරන්නේ simple present tense වලට. present simple tense වලට. මෙච්චර වෙලා කතා කරපු මේ tense එකට. දැන් අපි දන්නවා ඇය ගීත ගායනා කරනවා නම් she sings. අපි මුලින්ම ඒක ඉගෙන ගත්තා මේ s එකක් වටෙන්න ඕනේ කියලා. හරිද? හැබැයි ඇය කරනවා කියද්දී ගායනා කරනවා නම් sings. she sings ඇය ගායනා කරනවා. එහෙනම් ඇය කරනවා නම් she doද? she do කියලා කියන්න පුළුවන්ද? බෑ. she does කියලා කියන්න වෙනවා. she does ඇය කරනවා. she does ඇය කරනවා. he does ඔහු කරනවා. කුමාරි does කුමාරි කරනවා. හැබැයි මම කරනවා නම් I do. ඒක ප්‍රශ්නයක් නෑ. හරි ලේසි. I do, we do නේද? but she does, he does. දැන් බලන්න මේ sentences හතර. අමිල does his work well. අමිල කරනවා ඔහුගේ වැඩ හොඳින්. මේ does කියන්නේ මෙන්න මේ verb list එකේ මම කොටු කරලා තියෙන do මේ කරනවා කියන එකට es වැටිලා තමයි මේ does වෙලා තියෙන්නේ. මේ does එක අර වාක්‍ය මුලට අමිල කරනවද ඔහුගේ වැඩ හොඳින් කියන ඊළඟ වාක්‍ය මුලට රතු පාටින් දාලා තියෙන does එක නෙමෙයි ඒ තියෙන්නේ. ඒක ඇවිල්ලා මේ automatically වැටෙන does එක. කරනවා කියන ක්‍රියාපදයේ does එක තමයි පළවෙනි sentence එකේ තියෙන්නේ. අමිල does his work well. අමිල කරනවා ඔහුගේ වැඩ හොඳින්. ඒ does එක නෙමෙයි අමිල කරනවා ඔහුගේ වැඩ හොඳින් කියන පළවෙනි sentence එකේ නිල් පාටින් තියෙන does එක නෙමෙයි දෙවෙනි sentence එකේ රතු පාටින් තියෙන්නේ. ඒක වෙන does එකක්. ඔන්න ඕක තමයි අපි තේරුම් ගන්න ඕනේ. නිල් පාට does එකයි රතු පාට does එකයි අතර සම්බන්ධයක් නැහැ. right? ඒක අපි තේරුම් ගන්න ඕනේ. අමිල does his work well. අමිල කරනවා ඔහුගේ වැඩ හොඳින්. දැන් අමිල කරනවද ඔහුගේ වැඩ හොඳින් කියද්දී
අන්න ඩස් එක අර වැටෙන ඩස් එක වැටෙනවා. ඒ කියන්නේ අර ඩස් එක මෙතන do වෙනවා es අයින් වෙලා. right? එතකොට අර es එක ඇතුළේ ඇත්තටම ඩස් එකක් තිබිලා තියෙනවා නේද? ඒක තමයි මේ මෙතනට කැඩිලා ඇවිල්ලා තියෙන්නේ. does Amila do his work well? Amila කරනවද ඔහුගේ වැඩ හොඳින්? right? does Amila do his work well? අපි තව sentence එකක් අපි කියමු. does Kumar do his work well? කුමාර කරනවද ඔහුගේ වැඩ හොඳින්? does Amila do his work well කියන එකට අපිට තව sentences දාලා මේක හිතලා ඔළුවට දාගන්න ඕනේ ඉංග්‍රීසි බැරි කෙනෙක්. does Amila do his work well? right? does Kumari do his work well? does Kumari do his homework? does Kumara do his homework? කුමාර කරනවද ඔහුගේ homework? දැන් අපි තව sentence කීපයක් ඉස්සරහට බලනවා. දැනට අපි මතක තියාගන්න ඕන Amila does Amila කියද්දී මේ නිල් පාට රතු පාටිනුයි තියෙන does දෙක අතර සම්බන්ධයක් නැහැ. එහෙනම් Amila කරනවා ඔහුගේ වැඩ හොඳින්. Amila does his work well. does Amila do his work well කියන්නේ Amila කරනවද ඔහුගේ වැඩ හොඳින්. Amila doesn't do his work well කියන්නේ Amila කරන්නේ නැහැ ඔහුගේ වැඩ හොඳින්. doesn't Amila do his work well කියන්නේ Amila කරන්නේ නැද්ද ඔහුගේ වැඩ හොඳින්. අර අපි කටින් කතා කරපු sentence වල තියෙන forms හතර. යටින් තියෙන්නේ verb list එක. අපි පාවිච්චි කරේ මෙච්චර වෙලාම infinitive පළවෙනි form එක. ඒකට තමයි s එක දාන්නේ අපි හැමතිස්සම he sheet වලින් sentence එකක් පටන් ගද්දී අපි s එකක් දාන්න ඕනේ. අපි මෙතනදී කතා කරේ අපිට පැටලෙන තැනක්. කරනවා කියන ක්‍රියාපදයට Amila කරනවා නම් Amila does. Amila කරනවද does Amila do? අන්න ඒ pattern එක අපි මෙතනදී තේරුම් ගත්තේ. අපි තව example ටිකක් බලමු. කුමාරි කරනවා ඇගේ වැඩ හොඳින්. කුමාරි does her work well. කුමාරි කරනවද ඇගේ වැඩ හොඳින්? does කුමාරි do her work well. කුමාරි කරන්නේ නැහැ ඇගේ වැඩ හොඳින්. කුමාරි doesn't do her work well. කුමාරි කරන්නේ නැද්ද ඇගේ වැඩ හොඳින්? doesn't කුමාරි do her work well. right? දැන් අපි කලින් ඉගෙන ගත්ත ටිකත් එක්ක මේ sentence එක බලද්දී ඔයාලට වෙනස හොඳට වැටහෙනවා. මේ does දෙකක් මෙතන use කරලා තියෙනවා කියලා. ඊළඟ sentence එක කමලි කරනවා ඇගේ homework හැමදාම. Kamali does her homework every day. කමලි කරනවද ඇගේ homework හැමදාම? does Kamali do her homework every day? කමලි කරන්නේ නැහැ ඇගේ homework හැමදාම. Kamali doesn't do her homework every day. කමලි කරන්නේ නැද්ද ඇගේ homework හැමදාම? doesn't Kamali do her homework every day? මේ sentence එකෙත් කමලි does කියනකොට සහ does Kamali කියලා question එක අහනකොට ඒ does දෙක does වර්ග දෙකක් කියන එක දැන් ඔබට වැටහිලා තියෙන්න ඕනේ. අපි ඉස්සරහට යමු. මෙතනදී අපි කතා කරනවා මේ first lesson එකක් අපි කරන්නේ මේ present simple tense කියලා කියන tenses වල පළවෙනි lesson එක. මෙතනදී අපි ඔළුවට දාගත්තොත් හොඳයි it යෙදීමේදී සැලකිලිමත් විය යුතු අවස්ථා ටිකක්. මේක මේ present simple tense එකට විතරක් අදාළ ටිකක් නෙවෙයි. මේක හැම tense එකකටම මේ it යෙදීමේදී සැලකිලිමත් විය යුතු අවස්ථා කියන එක වැදගත්. නමුත් අපි අර he she it ගැන වැඩිපුර මෙතන mention කරන නිසා it යෙදීමේදී සැලකිලිමත් විය යුතු අවස්ථා ටික විශේෂයෙන් මීට වැඩියක් තවත් විවිධ අවස්ථාවල් එනවා. නමුත් මේ ටික විශේෂයෙන්ම අපි present simple tense වලින් දැනගන්න ඕනේ. right? අපි බලමු first sentence එක. It rains a lot in winter. වහිනවා හුඟක් ශීත කාලයට. rains යන්නේ අර්ථය වහිනවා යන්න වුවද වැස්ස ගැන කතා කරන විට it යෙදීම අනිවාර්ය වෙයි. snow හිම වැටෙනවා යන වචනයටද මෙය අදාළ වෙයි. cost මිල වෙනවා යන ක්‍රියාපදයේ යොදන විටදීද it යෙදීම සිදු වෙයි. අපි example ටික බලමු යටින් දීලා තියෙන. it snows every day. හිම වැටෙනවා හැමදාම. it rains a lot in winter. වහිනවා හුඟක් ශීත කාලයට. it costs a lot to buy a Benz. ගොඩක් වියදම් වෙනවා මිලට ගන්න Benz එකක්. it costs a lot to buy a Benz. ගොඩක් වියදම් වෙනවා මිලට ගන්න Benz එකක්.
a lot කියන්නේ හුඟක්. It rains a lot. A lot කියන්නේ හුඟක් කියන එක. දැන් බලන්න. It rains, it snows, it costs. It snows, it rains, it costs. Right? පළවෙනි දෙක කාලගුණය ගැන කතා කරන එකක්. දෙවෙනි එක cost වෙනවා. මිල වෙනවා. costs. හරි. දැන් අපි මේකේ forms 4 බලමු. කොහොමද මේකේ forms 4 තියෙන්නේ කියලා. right. පළවෙනි එක බලන්න. හිම වැටෙනවා හැමදාම. It snows every day. forms 4 හිම වැටෙනවද හැමදාම? Does it snow every day? හිම වැටෙන්නේ නැහැ හැමදාම. It doesn't snow every day. හිම වැටෙන්නේ නැත්ද හැමදාම? Doesn't it snow every day? වහිනවා හුඟක් ශීත කාලයට. It rains a lot in winter. වහිනවද හුඟක් ශීත කාලයට? Does it rain a lot in winter? වහින්නේ නැහැ හුඟක් ශීත කාලයට. It doesn't rain a lot in winter. වහින්නේ නැද්ද හුඟක් ශීත කාලයට? Doesn't it rain a lot in winter? ඊළඟට cost එක ගැන කතා කරනවා අපි. cost එක වියදම ගැන කතා කරනවා. it එක දාන්න ඕනේ. හුඟක් වියදම් වෙනවා මිලට ගන්න Benz එකක්. It costs a lot to buy a Benz. හුඟක් වියදම් වෙනවද මිලට ගන්න Benz එකක්? Does it cost a lot to buy a Benz? හුඟක් වියදම් වෙන්නේ නැහැ මිලට ගන්න Benz එකක්. It doesn't cost a lot to buy a Benz. හුඟක් වියදම් වෙන්නේ නැද්ද මිලට ගන්න Benz එකක්? Doesn't it cost a lot to buy a Benz? Right? මෙතනදී අපි forms 4ට නැවතත් කතා කරා මේ it එක මේ හැම තැනටම පළවෙනි sentence එකේ s එකක් වැටිලා තියෙනවා. does එක වැටිලා ඊළඟ sentence එකේදී s එක අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. snows හිම වැටෙනවා, rains වහිනවා, cost වෙනවා, costs. It snows, it rains, it costs. හොඳට කල්පනාවෙන් ඔළුවට දාගන්න. right. අපි තව ඉස්සරහට යමු. ඊළඟට අපි කතා කරනවා how often කොච්චර වතාවක් විතර. හරි. මේ how many times කියන අර්ථය නෙමෙයි මේකේ තියෙන්නේ. හරි නිකන් එහෙම අර්ථනේ how often. how often කොච්චර වතාවක් විතර. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් කොච්චර අවස්ථාවක්, කොච්චර පැය ගාණක්, කොච්චර විනාඩි ගාණක් වගේ කිසියම් දෙයක් කරනවද? නැත්නම් නිතරම වගේ කරන දෙයක්ද? නැත්නම් සතියකට සැරයක් කරන දෙයක්ද? දවසකට පැය කීයක් කරන දෙයක්ද වගේ දෙයක් අහන්න තමයි මේ how often use කරන්නේ. simple present tense එකත් එක්ක තමයි මේක ඇත්තටම use කරන්නේ. right? past tense වලට පුළුවන්. නමුත් මේක simple present tense වලට හරි වැදගත්. how often කොච්චර වතාවක් විතර. බලන්නේ sentence එක කොහොමද හැදෙන්නේ කියලා. හරි. අපි දන්නවා ඔහු ක්‍රීඩා කරනවා. he plays. play එකට s එකක් වැටෙනවා. ඔහු ක්‍රීඩා කරනවාද කියලා අපි අහනවා ප්‍රශ්නයක්. does he play කියලා. හරි. how often does he play? කොච්චර වතාවක් විතර ඔහු ක්‍රීඩා කරනවද? how often does he play? අපිට දැන් පේනවා does he play කියන question එකට තමයි how often දාලා how often does he play කියන question එක අපි හදාගන්නේ. කොච්චර වතාවක් විතර ඔහු ක්‍රීඩා කරනවද? how often does he play? එතකොට 2 hours per day වෙන්න පුළුවන් නේද? 2 hours per day පැය දවසට පැය දෙකක් වෙන්න පුළුවන්. 2 days per week සතියේ දවස් දෙකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. කොච්චර වතාවක් විතර. හරි. අපි තව example එකක් බලමු. how often කොච්චර වතාවක් විතර. හරි. කොච්චර වතාවක් විතර David films බලනවද? how often does David watch films? දැන් අපි කලින් කිව්ව rule එකත් එක්ක how often does වැටිලා තියෙනවා ප්‍රශ්නයක් නිසා. how often does David watch films? හරි. කොච්චර වතාවක් විතර David films බලනවද? දැන් හොඳට බලන්න මම මෙතන දීලා තියෙනවා වාක්‍ය දෙකක්. I've given here 2 sentences. පළවෙනි එක මන් දීලා දෙනවා how often does David watch films? ඊළඟ sentence එක මන් දීලා දෙනවා how often David watches films කියලා. හරි. watches ඇවිල්ලා තියෙන sentence එක දෙවෙනි sentence එකේ does නැහැ. හොඳට බලන්න.
පළවෙනි එකේ does තියෙනවා, watches එකේ es අයින් වෙලා තියෙනවා. How often does David watch films? Second sentence එක බලන්න, how often David watches films. does නැතුව watches දාලා තියෙනවා. Then ඔයාලා මතක තියාගන්න ඕනේ how often does David watch films කියද්දි පළවෙනි sentence එකේ තියෙන grammar බැලුවාම පළවෙනි sentence එක 100% නිවැරදි. How often does David watch films? දෙවෙනි sentence එක, right, second sentence එක how often David watches films කියලා තියෙන්නේ. මේක spoken English වල අපි use කරන්නේ. හැබැයි මේක written English වලදී වැරදි. How often David watches films කියලා අහන්න බෑ. right? එහෙම spoken වල අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. How often David watches films කියලා. second sentence එක how often David watches films කියන second sentence එක ඇයි එහෙම වෙන්නේ කියලා පොඩි රීතියක් තියෙනවා. අපි එක වාක්‍ය කොටසක් ඔය ඉස්සරහින් ඉන්න කොටසක් ගිලගෙන අපි හංගගෙන තමයි දෙවෙනි වාක්‍ය කියලා තියෙන්නේ. අර හංගගත්ත කොටස ගැන අපි හිතන්න යන්න ඕනේ නැහැ. ඒක ගැන හිතන්න ගියොත් අපිට ඉංග්‍රීසි ඉක්මනට ඉගෙන ගන්න බැරි වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති ඩස් දාන්න නැතුවත් මේක අහන්න පුළුවන්. එතකොට දෙවෙනි එකට හැබැයි S එක අනිවාර්යයෙන්ම සවුන්ඩ් එක වැටෙන්න වෙනවා. මේ ලෙටර් එක මේ ලියද්දි ලියන්නත් වෙනවා, කියද්දි සවුන්ඩ් එක වැටෙන්නත් වෙනවා. How often David watches films කියලා. How often does David watch films? හැබැයි how often David watches films පළවෙනි sentence එක තමයි හරි. දෙවෙනි එක grammatically වැරදි. හැබැයි spoken English වලදී මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. right. අපි ඊළඟ sentence එක බලමු. කොච්චර වතාවක් විතර ඔබ පාඩම් කරනවද? How often do you study? කොච්චර වතාවක් විතර ඔබ පාඩම් කරනවද? පළවෙනි sentence එක spoken English වලදීත් use කරන්න පුළුවන්, written English වලදී use කරන්න පුළුවන්. second sentence එක how often you study කියද්දී ඒක grammatically වැරදි. ඒ උනට spoken English වල use කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. How often you study කියලා අහන්න පුළුවන්. හැබැයි written English වලදී ඒ කියන්නේ exams වලදී දෙවෙනි එකට අනිවාර්යයෙන්ම වැරදි දානවා. හැබැයි spoken English එකේ use කරන්න පුළුවන්. පළවෙනි එක තමයි grammatically හරි. How often do you study කියන එක. How often you study කියන එකත් spoken English වලදී හරි. හැබැයි written English වලදී වැරදි. තව එකක්. කොච්චර වතාවක් විතර ඔබ Facebook යනවද? How often do you go on Facebook? හරි. How often do you go on Facebook? ඒ sentence එක හරියටම හරි. second one. How often you go on Facebook? කොච්චර වතාවක් විතර ඔබ Facebook? How often you go on Facebook? එතන do නෑ. spoken English වලදී ඒක හරි. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි written English වලදී ඒක එහෙම කියන්න බෑ. පළවෙනි එක තමයි how often do you go on Facebook කියන එක තමයි grammatically හරිම sentence එක. spoken එකේදී මේ දෙකම යොදා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. right. next one. very often බොහෝ විට නිතරම වගේ හුඟක් වෙලාවට very often right. very often යන යෙදුම ප්‍රශ්නයක් අසන විටදී හා නැත යන අරුත ප්‍රකාශ කරන විටදී පමණක් භාවිතා වෙයි. අවධානයෙන් අභ්‍යාසයේදී තේරුම් ගන්න කියලා කියනවා. This would be difficult for you all to understand. But exactly when you study, then you can. හරි. මේකේ මුලින් මේක අමාරුයි. නමුත් දිගටම ස්ටඩි කරගෙන යනකොට මේක තේරුම් ගන්න පුළුවන්. නැත යන අරුතක් දෙන කොටයි ප්‍රශ්නයක් අහන කොටයි විතරයි මේක දාන්න පුළුවන්. හරි බලන්න. Do you watch television very often? මම ප්‍රශ්නයක් අහනවා. Do you watch television very often? ඔයා නිතරම වගේ රූපවාහිනිය බලනවද? හරි. දැන් බලන්න අපි කලින් කතා කරපු අර how often දාන sentence එකේ මුලට very often දාන sentence එකේ අගට කෙලවරට අවසානෙට. Do you watch television very often? right. ඔබ නිතරම වගේ රූපවාහිනිය බලනවද? එතකොට කෙනෙක්ට ආන්සර් එකක් දෙන්න පුළුවන්. I don't watch television very often. මම බොහෝ විට රූපවාහිනිය බලන්නේ නැහැ. හරි. අපි හිතමු රසිකා කියලා කෙනෙක් ඉන්නවා. එයා තේ බොනවා. හරි.
අපි එයා නිතරම වගේ තේ බොනවද? Does Rasika drink tea very often? රසිකා නිතරම වගේ තේ බොනවද? අපි හිතමු එයා නිතරම වගේ මෙහෙ එනවද? Right? Does he come here very often? Right? Does he get here very often? Right? අපිට අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට අපි දැන් නැත යන අරුතේ negative sentence එකක් කියනවා. ඔහු හුඟක් වෙලාවට දුම්පානය කරන්නේ නැහැ. He doesn't smoke very often. හැබැයි පාටියකට ගිහිල්ලා හරි කලාතුරකින් යා සිගරට් එකක් බොනවා වෙන්න පුළුවන්. ස්මෝක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි නිතරම බොන්නේ නැහැ. He doesn't smoke very often. නමුත් කලාතුරකින් සමහර විට යා සිගරට් එකක් බොනවා වෙන්න පුළුවන්. දුම්පානය කරනවා වෙන්න පුළුවන්. right? හැබැයි මෙතන කියන්නේ very often. He doesn't smoke very often. ඔහු බොහෝ විට දුම්පානය කරන්නේ නැහැ. අපි තව ටිකක් හිතලා කිව්වොත් එහෙම he doesn't read novels very often. එයා නිතරම වගේ novels කියවන්නේ නැහැ. He doesn't go to the theatre very often. එයා නිතරම theatre එකට යන්නේ නැහැ. theatre එක කියලා කියන්නේ වේදිකා නාට්‍ය වෙන තැන. right? theatre එක නිතරම නැත්නම් he doesn't watch films very often. එයා නිතරම වගේ films බලන්නේ නැහැ. මේ නැත යන අරුත ප්‍රකාශ කරන කොටයි ප්‍රශ්න අහන කොටයි තමයි මේක දාන්න පුළුවන්. right? මේ තව එකක් තියෙනවා. ඇය හුඟක් වෙලාවට පාඩම් කරන්නේ නැහැ. She doesn't study very often. එයා පාඩම් කරනවා. හැබැයි හුඟක් වෙලාවට පාඩම් කරන්නේ නැහැ. time එක waste කරනවා වෙන්න පුළුවන්. She doesn't study very often. right? ඔවුන් නිතරම වගේ පොත් කියවනවද? ප්‍රශ්නයක් අහනවා. Do they read books very often? library එකට ගිහිල්ලා පොත් අරගෙන කියවනවා වෙන්න පුළුවන්. නිතරම පොත් කියවනවද කියලා මේ අහන්නේ. Do they read books very often? ඔව් නිතරම වගේ පොත් කියවනවද? right? දැන් හොඳට මතක තියාගන්න very often we have to add very often at the end of a sentence. sentence එකේ අන්තිමට තමයි අපි very often add කරන්නේ. how often add කරන්නේ? at the beginning of a sentence. sentence එකේ ආරම්භයේදී. very often add කරන්නේ sentence එකේ අවසානයේදී. මේ දෙකම simple present tense වලට ගොඩක් වැදගත්. ඒ නිසා මේක exams වලට එනවා. spoken English, written English අපිට කියවද්දි කතා කරද්දි අපිට නිතරම ඇහෙන වචන දෙකක්. How often, very often. right? ඔළුවට දාගන්න. okay, let's move to next one. How much? කොච්චර ප්‍රමාණයක්? හරි. කොච්චර ප්‍රමාණයක්? දැන් අපි much කියන යෙදුම යොදාගන්නේ uncountable නැත්නම් ගණනය කරන්න බැරි දේවල් වලට. ඒකත් ලොකුවට හිතන්න යන්න එපා. අපි බලමු sentence එකකට මේ simple present tense වලදී වැදගත් වෙන ටික මොකක්ද කියලා. බලන්න. it costs. අපි it යෙදීමේදී සැලකිලිමත් විය යුතු අවස්ථා කියලා කලින් කතා කරා. it costs. Does it cost? How much does it cost? කොච්චර ප්‍රමාණයක් වියදම් වෙනවද කියලා අපි අහන්නේ how much does it cost කියලා. හොඳට මතක තියාගන්න. how much does it cost? මෙන්න මේක එහෙම් පිටිම මතක තියාගන්න. how much does it cost? කොච්චර ප්‍රමාණයක් වියදම් වෙනවද ඇමරිකාවට ගුවනින් යන්න? how much does it cost to fly to America? කොච්චර ප්‍රමාණයක් වියදම් වෙනවද ෆෝන් කරන නිව්යෝක් වලට? ඒ කියන්නේ දුරකථන ඇමතුමක් කරන් ඩිරෙක්ට් කතා කරන. how much does it cost to phone to New York? දැන් බලන්න ඔයාලට ඕන තරම් sentences මේකට දාලා හදා ගන්න පුළුවන්. උපාධියක් සම්පූර්ණ කරන්න කොච්චර වියදමක් යනවද? how much does it cost to complete a degree? හරි. Benz එකක් ගන්න කොච්චර වියදමක් යනවද? how much does it cost to buy a Benz? අපි කලින් ඒ sentence එක කතා කරා. Apple phone එකක් ගන්න කොච්චර මුදලක් වියදම්? how much does it cost to buy an Apple phone? right? ඔයාලට ඕන තරම් sentences ප්‍රමාණයක් මේකට දාලා හදන්න පුළුවන්. how much does it cost to buy an egg කොත්තු? හරි, egg කොත්තුවක්. නැත්නම් බිත්තර කොත්තුවක් ගන්න කොච්චර ප්‍රමාණයක් වියදම් වෙනවද? මේක ඕන තැනකට මේක දාන්න පුළුවන්. හරි, හරිම ලේසි. right. අපි තව example එකක් බලමු. මම දීලා තියෙන එකක්. how much does it cost to buy a new car?
ඒකම අපිට ස්පෝකන් වලත් අහන්න පුළුවන්. How much it costs අන්න එක. How much it costs to buy a new car. අපි කලිනුත් කිව්වා මේක second sentence එක. How much it costs to buy a new car කියන එක grammatically වැරදි ස්පෝකන් වල use කරන්න පුළුවන්. ඒකටත් වෙනම හේතුවක් තියෙනවා. ඒ හේතුව දැන් කතා කරන්න අවශ්‍යතාවක් නැහැ. මේක මෙහෙම කරන්න පුළුවන් කියලා මතක තියාගන්නවා නම් ඇති. How much does it cost to buy a new car කියන sentence එක written spoken දෙකේම හරි how much it costs to buy a new car කියන එක spoken English වලදී හරි. මොකද අපි ප්‍රශ්නයක් අහද්දි does එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කියලා තියෙනවා රීතියක්. අපි ඒක තමයි මෙච්චර කල් කතා කරේ how much does කියන එක දාන්න ඕනේ කියලා. හැබැයි ඒක දාන්න නැතුවත් how much it costs කියලා කියන්න පුළුවන්. How much it costs to buy a new car doesn't matter. හැබැයි කියන්න පුළුවන් ස්පෝකන් වලදී විතරයි. right written වලදී තනි sentence එකක් විදිහට මේක use කරන්න බෑ. right අපි ඊළඟ sentence එක. කොච්චර ප්‍රමාණයක් වේදන් වෙනවද සම්පූර්ණ කරන්නට ව්‍යාපෘතිය? How much does it cost to complete this project? මේ ව්‍යාපෘතිය. හරි. How much it costs to complete this project? කොච්චර ප්‍රමාණයක් වේදන් වෙනවද complete කරන්න සම්පූර්ණ කරන්න මේ ව්‍යාපෘතිය කියලයි ඒ අහන්නේ. දැන් ඔයාලට පේනවා ඇති how much does it cost කියලා අහන්නත් පුළුවන්. how much it costs කියලා අහන්නත් පුළුවන්. how much does it cost කියන එක තමයි හරියටම හරිය. ඒක written spoken දෙකේම අහන්න පුළුවන්. හැබැයි දෙවෙනි එක how much it costs කියන එක අපිට spoken English වලදී විතරයි written වලදී use කරන්න බෑ. හරි. අපි බලමු දැන් ඊළඟ grammar point එක. when මොන වෙලාවටද කීයටද කවද්ද when කියන්නේ මොන වෙලාවටද කීයටද කවද්ද ඔය කීයටද කියලා අහද්දී තමයි පොඩි කාලේ ඉගෙනගෙන තියෙන්නේ at what time කියලා right හැබැයි at what time දාන හැමතැනටම when දාන්න පුළුවන් right when දාන හැමතැනටම at what time දාන්න බෑ අපි දැනට ඒක ගැන වැඩි හිතන්න යන්න ඕනේ නැහැ when මොන වෙලාවටද කීයටද කවද්ද right කවද්ද කීයටද මොන වෙලාවටද කියන අර්ථ තුනින්ම මේ when එක දාලා අහන්න පුළුවන් right අපි බලමු sentence එක කොහොමද හදින්නේ කියලා right he usually calls එයා සාමාන්‍යයෙන් call කරනවා does he usually call එයා සාමාන්‍යයෙන් call කරනවද when does he usually call කීයටද එයා සාමාන්‍යයෙන් call කරන්නේ when does he usually call කීයටද එයා සාමාන්‍යයෙන් call කරන්නේ right අපි examples ටිකක් බලමු කීයටද එයා හැමදාම රූපවාහිනිය බලන්නේ when does she watch TV every day right හැමදාම කීයටද ඇය රූපවාහිනිය බලන්නේ අපි every day කියන එක අන්තිමට දාලා තියෙනවා බලන්න ඊළඟට when she watches TV every day එහෙම අහන්නත් පුළුවන් does දාන්න නැතුව when she watches TV every day කියලා අහන්න පුළුවන් හරි ඒක spoken English වලදී අපි කලින් කතා කරා වගේ හරි හැබැයි written වල වැරදි when does she watch TV every day කියන එක තමයි spoken written දෙකේම හරි හැබැයි when she watches TV කියන every day කියන එක spoken English වල හරි කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ every day කියන එක අපි ලියද්දි ගොඩක් වෙලාවට sentence එකේ අන්තිමට තමයි දාන්නේ නමුත් ඇත්තටම spoken වලදී නම් every day කියන එක මුලින් දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ නිකන් every day when she watches TV every day when does she watch TV කියලා spoken වලදී අහන්න පුළුවන් ඒක ලොකු ගැටලුවක් නෑ අර very often වගේ අපි කලින් කතා කරපු යෙදුම වගේ එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ every day එක මුලට දාන්නත් පුළුවන් spoken වල අවුලක් නෑ හැබැයි written වල නම් ඇත්ත වශයෙන්ම මේක අන්තිමටම තමයි දාන්නේ හරිම කලාතුරකින් තමයි මුලට වැටෙන්නේ අපි ඒ ගැන වැඩි හිතන්න ඕන නමුත් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා වගේ නේද අපි ඒක අන්තිමට දාලා every day at the end of a sentence දාන එක කෝකටත් හොඳයි ඊට පස්සේ කීයටද ඔවුන් සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ when do they usually study හැබැයි when they usually study කියලා අහන්න පුළුවන් do දාන්න නැතුව when do they usually study ඒක තමයි හරිම එක but you can also ask when they usually study කිසි ප්‍රශ්නයක් නැහැ right next sentence කවද්ද ඔයාට ඉංග්‍රීසි පන්ති තියෙන්නේ when do you have english classes ඒක ඔයාලා අහන්න පුළුවන් when you have english classes when do you have english classes කියන එක written spoken දෙකේම හරි when you have english classes කියන එක spoken english වලදී
විතරයි හරි. right? දැන් අපිට තේරෙනවා when කියන එක කවද්ද කීයටද මොන වෙලාවටද කියන එක යූස් කරන්නේ. හරි. අපි ඊළඟ ග්‍රැමර් පොයින්ට් එක බලමු. right. මේවා මේ හතර නිකන් පැක් වෙලා එන හතරක්. මේක මෙහෙමම තමයි එන්නේ. right? මේක පැක් වෙලා එන්නේ මේව කඩන්න බෑ. මේක මේ විදිහටම ඔළුවේ තියාගන්න ඕනේ. it takes long. ඒකේ තේරුම උඟ කාලයක් යනවා. does it take long? ඒකේ තේරුම උඟ කාලයක් යනවාද? It doesn't take long. හුඟ කාලයක් යන්නේ නැහැ. Doesn't it take long? හුඟ කාලයක් යන්නේ නැද්ද? මේ හුඟ කාලයක් සම්බන්ධ යනවාද? යන්නේ කොච්චර කාලයක් යනවාද හුඟ කාලය? මේ වගේ අහනකොට. right? මේ it takes long කියලා කියන ෆෝම් එක එහෙම් පිටින්ම simple present tense එකෙන් අහන්නේ. දැන් අපි මේ හතර වෙන වෙනම අරගෙන බලමු කොහොමද මේක use වෙලා තියෙන්නේ කියලා. It takes long. හුඟ කාලයක් යනවා. හුඟ කාලයක් යනවා ඉවර කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක. It takes long to finish this program. හුඟ කාලයක් යනවා ડોක්ටර් කෙනෙක් වෙන්න. It takes long to be a doctor. හුඟ කාලයක් යනවා මහාචාර්යවරයෙක් වෙන්න. It takes long to be a professor. දැන් අහනවා හුඟ කාලයක් යනවාද? හුඟ කාලයක් යනවාද ඉවර කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක? Does it take long to finish this program? හුඟ කාලයක් යනවාද ડોක්ටර් කෙනෙක් වෙන්න? Does it take long to be a doctor? හුඟ කාලයක් යනවාද මහාචාර්යවරයෙක් වෙන්න? Does it take long to be a professor? Right? Does it take long? හුඟ කාලයක් යනවාද? ඊළඟට it doesn't take long. හුඟ කාලයක් යන්නේ නැහැ. එච්චර කාලයක් යන්නේ නැහැ. එච්චර කාලයක් යන්නේ ඉවර වෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක. It doesn't take long to finish this program. එච්චර කාලයක් යන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න. It doesn't take long to be a doctor. එච්චර කාලයක් යන්නේ මහාචාර්යවරයෙක් වෙන්න. It doesn't take long to be a professor. ඊළඟට doesn't it take long? හුඟ කාලයක් යන්නේ නැද්ද? right? එච්චර වෙලාවක් යන්නේ නැද්ද ඉවර වෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක? කියන්නේ හුඟ වෙලාවක් යන්නේ නැද්ද ඉවර වෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක? Doesn't it take long to finish this program? එච්චර කාලයක් යන්නේ නැද්ද ડોක්ටර් කෙනෙක් වෙන්න? Doesn't it take long to be a doctor? එච්චර කාලයක් යන්නේ නැද්ද මහාචාර්යවරයෙක් වෙන්න? Doesn't it take long to be a professor? right? දැන් වලට තේරෙනවා මේ හතර. It takes long, does it take long, it doesn't take long, doesn't it take long. මේ හතර අපි එකට ඔළුවේ තියාගන්න ඕනේ වැදගත් යෙදුම් හතරක්. right? ඊළඟට how long does it take? මේකත් අර හතරෙම එක version එකක්. ඇත්තටම පහක් තියෙනවා. මම ඊතර හතරයි mention කරේ පැටලී කියලා. මේකත් එක පහක් තියෙනවා. මේකත් හරි වැදගත්. How long does it take? කොච්චර කාලයක් යනවද? right? How long does it take? කොච්චර කාලයක් යනවද ඉංග්‍රීසි ඉගෙන ගන්න? How long does it take to learn English? ඒක ස්පෝකන් වල අහන්න පුළුවන්. How long it takes to learn English කියලාත්. කොච්චර කාලයක් යනවද වැඩට යන්න? ගෙදර ඉඳලා right? වැඩ කරන තැනට යන්න. How long does it take to go to work? How long it takes to go to work? right? වැඩට යන්න කොච්චර වෙලාවක් යනවද? How long does it take to go to work? කොච්චර කාලයක් යනවද ඉවර කරන්න ඔයාගේ උපාධිය? How long does it take to complete your degree? ඒක අහන්න පුළුවන් ස්පෝකන් වල. How long it takes to complete your degree? කොච්චර කාලයක් යනවද? How long does it take? එතකොට අපි මතක තියාගන්න ඕනේ මේ how long does it take කියන එක හරි වැදගත්. right? ඒක simple present tense වල use කරලා හරි important form එකක්. ඒක අපි set එක පිටින්ම මතක තියාගන්න ඕනේ. How long does it take? right? අපි දැන් ඊළඟ grammar point එකට යමු. why? ඇයි? මේක ඕන කෙනෙක් දන්නවා. I don't know why කියලා නේද? හරිම ලේසි. මේකේ මේ ලොකු දෙයක් නැහැ. ඇයි ඔයා පාඩම් කරන්නේ නැත්තේ කියලා අපි අහනවා why don't you study කියලා. ඒක ඕනනම් අහන්න පුළුවන් you don't study. why? කියලාත්. ඔයා පාඩම් කරන්නේ නැහැ. ඇයි? එහෙම අහන්නත් පුළුවන්. why don't you study? ඇයි ඔයා පාඩම් කරන්නේ නැත්තේ? you don't study why? කියලාත් අහන්න පුළුවන්.
ඇයි කුමාර ඔයාට ෆෝන් කරන්නේ නැත්තේ? Why doesn't Kumar phone you? ඒක අහන්න පුළුවන්. Kumar doesn't phone you. Why? කියලා. Kumar doesn't phone you. Why? කියලා අහන්න පුළුවන්. ඇයි අමිල කුමාරිත් එක්ක කතා කරන්නේ නැත්තේ? Why doesn't Amila talk with Kumari? Amila doesn't talk with Kumari. Why? කියලාත් ඒක අහන්න පුළුවන්. හරි ඒක එහෙම අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. Why? ඊටාම ලේසි, ඊටාම සරලයි. ඊළඟට where? WHERE where? කොහෙද? කොච්චර ලේසිද නේද? කොහෙද? කොහෙද ඔබ යන්නේ හැමදාම? Where do you go every day? Where do you go every day? ඒක අපිට ස්පෝකන් වලදී අහන්න පුළුවන්. Where you go every day? Where you go every day? කියලා. හැබැයි ලියන්න බෑ නේද? ඒ කියන්නේ written English වල වැරදි ස්පෝකන් වල හරි. කොහෙද අමිල නිදාගන්නේ? Where does Amila sleep? Right. අපි trip එකක් ගිහිල්ලා අපි කට්ටිය නිදාගන්න. Where does Amila sleep? Right. අපිට එහෙම නැත්නම් අහන්න පුළුවන්. Where Amila sleeps? ඒකත් ස්පෝකන් වල හරි. කොහෙද ඔබ ඇයව හමු වෙන්නේ? දෙන්න මේ හොරෙන් හම්බ වෙනවා වෙන්න බල කොහෙද ඔබ ඇයව හමු වෙන්නේ? Where do you meet her? Where do you meet her? ඒක ඔයාලට ස්පෝකන් වල අහන්න පුළුවන්. Where you meet her කියලා. do දාන්න නැතුව අහන්න පුළුවන්. Where you meet her කියලා. Right? Where හරිම ලේසි. Right? Where. ඊළඟට who. Who කියන්නේ කවුද? මෙතනදී අපි මතක තියාගන්න ඕනේ ප්‍රශ්නයක් අහද්දී ඔයාලට මතකයි අපි දැන් අපි මෙච්චර දාපු ඔය when එකේ එතනින් පස්සේ දැන් දාපු where එකෙම හැමතැනම ප්‍රශ්න අහන්න පුළුවන් ක්‍රම දෙකක් තිබ්බනේ spoken written කියලා මේක spoken වලත් written වලත් අහන්න පුළුවන් මේ විදිහට විතරයි කවුද ඔබ දන්නේ who knows you කවුද ඔබට call කරන්නේ who calls you who does call you නෙමෙයි අපි එහෙම අහන්න බෑ ඒකට හේතුවක් තියෙනවා දැනට ඒක කියන්න ගියොත් පැටලෙනවා ඒ නිසා ඒක වැදගත් නැහැ අපි මතක තියාගන්න දෙන හරි ලේසියිනේ who විතරනේ who වලට විතරක් does වලට එන්නේ නැහැ නිකන් කවුද කරන්නේ කියලා අහද්දී හරි කවුද who calls you කවුද ඔබට call කරන්නේ කවුද ඔබ දන්නේ අයියෝ ඔයා ලොකුවට හිතන් ඉන්න කවුද ඔබ දන්නේ who knows you කවුද ඔබට call කරන්නේ who calls you කවුද ඔබට ඉංග්‍රීසි උගන්වන්නේ who teaches you English දැන් ඔයාලට තේරෙනවා ඇති simple present tense එක මෙතනදී කොච්චර වැදගත්ද කියලා. හරි වැදගත්. මේක මාර important who වලදී. Who knows you, who calls you, who teaches you. කවුද ඔබ දන්නේ, කවුද ඔබට call කරන්නේ, කවුද ඔබට උගන්වන්නේ? මේව අහන්න වෙන ක්‍රමයක් නෑ simple present tense වලින් විතරමයි මේව අහන්න පුළුවන්. ඊළඟ form එක. What? right. මොනවද? මොකක්ද? මේව ඕන කෙනෙක් දන්න සරල දේවල් නේද right David does David කරනවා does David do David කරනවාද what does David do මොනවද David කරන්නේ what does she read මොනවද ඇය කියවන්නේ ඒක what she reads කියලා අහන්න පුළුවන් මොනවද කමල් බලන්නේ what does Kamal watch ඒක what Kamal watches කියලා spoken English වලදී අහන්න පුළුවන්. ඊළඟට which කියන්නේ මොන කුමන? right? මොන පොතද ඔහු කියවන්නේ හැමදාම? Which book does he read every day? Which book he reads every day? මොන රූපවාහිනී වැඩසටහනද ඔහු සාමාන්‍යයෙන් බලන්නේ? Which television program does he usually watch? Which television program he usually watches? Both sentences are correct. මොන සබන්ද ඔහු පාවිච්චි කරන්නේ? Which soap does he use? Which soap he uses? right? මොන සබන්ද ඔහු පාවිච්චි කරන්නේ? Which මොන කුමන නේද? Which මොන handphone එකද? Which handphone? මොන කෙටි කතාවද? Which short stories? මොන කාර් එකද? Which car? right හරිම ලේසි හොඳයි අපි simple present tense එකේ වැදගත්ම කොටස් ටික මොන ක්ලාස් එකකට ගියත් අපිට ඉගෙන ගන්න තියෙන important කොටස් ටික
මේ වෙනකොට අපි මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් එකෙන් කම්ප්ලීට් කරා. අවධානයෙන් මේක අහන්න උත්සාහ කරන්න තේරුම් ගන්න. ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න මම ඒවත් ක්ලැරිෆයි කරලා දෙන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් අපේ ඉංග්‍රීසි ක්ලාසස් එක ජොයින් වෙන්න. නම්බර් එක තමයි මේ පහලින් වැටෙන්නේ. කෝල් එකක් දීලා ටයිම් එකක් අරේන්ජ් කරගෙන ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ස්පෝකන් ඉංග්ලිෂ් කියලා කියන්නේ රිටන් ඉංග්ලිෂ් කියලා කියන්නේ එක වෙලාවකට වෙනස්කම් තියෙනවා. තව වෙලාවක එහෙම ලොකු වෙනසක් නැති ලැන්ග්වේජ් එකේම පාර්ට්ස් දෙකක්. මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ ස්පෝකන් රිටන් දෙකටම අපිට එක වගේ ඕන කරන ටෙන්ස් එකක්. ඒ නිසා හරියට අවධානය යොමු කළොත් ආධුනික කෙනෙක්ට අලුත් ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරන කෙනෙක්ට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක අල්ලගන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. මේක හරි වැදගත්. මේක ඉග්නෝර් කරන්න බෑ. අපිට හැම එකම I am working, I am teaching, we are studying කියලා කියන්න බෑ. හරි continuous tense එකටම ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා ස්පෝකන් කතා කරද්දී tour guides ලා වගේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට tour guides නෙමෙයි අපි යාලට කියන්නේ ඔය foreigners ලාට බඩු විකුණන කට්ටිය ඉන්නවා. ඉතින් යාලා කතා කරන්නේ continuous tense එකෙන්. ඉතින් එයාලට එහෙම නිකන් දෙයක් විකුණ ගන්න වගේ පොඩි වැඩකට එක පුළුවන් වුණාට ප්‍රොෆෙෂනලිසම් කියන එක මේන්ටේන් කරන්න බෑ. ලෝයර් කෙනෙක්ට, ડોක්ටර් කෙනෙක්ට, ඉන්ජිනියර් කෙනෙක්ට, ප්‍රොෆෙසර් කෙනෙක්ට, නේද ලෙක්චරර් කෙනෙක්ට, එහෙම නැත්නම් කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකක් කරන්න වෙනකොට මේ නිකන් ෆොරිනර්ස් ලාට බඩු විකුණන කෙනෙක් වගේ කතා කරන්න බෑ. එතකොට හරියට මේ ලැන්ග්වේජ් එකේ තියෙන ඉම්පෝටන්ට් පොයින්ට්ස් දැනගෙන ඉන්න ඕනේ. ඒකට ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. ඒකට කොන්ෆිඩන්ස් තියෙන්න, බය නැති වෙන්න ඕනේ ඉංග්‍රීසි කතා කරන්න. බය වුණොත් කරන්න බෑ. රයිට්. ඒ නිසා උත්සාහ කරන්න මේ ලෙසන්ස් වලින් Tamanට අවශ්‍ය කරන ටික අරගෙන හොඳට ඉස්සරහට ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් present continuous tense එක ගැන කතා කරනවා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ උගන්වන්න පුළුවන් ලේසිම පාඩම. ඒක ඊළඟ වීඩියෝ ප්‍රසන්ටේෂන් එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි ලේසි. ඒක ඉගෙන ගන්න තරම් දෙයක් නැහැ. verb list එක හොඳට පාඩම් කරගන්න. ප්‍රැක්ටිස් කරන්න, කොන්ෆිඩන්ස් හදාගන්න ඉංග්‍රීසි කතා කරන්න.